දේවාලේ ගම කණ්ඩේ ගෙදර පුත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මීතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිස්සග්ගෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය. අති පූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් නමස්කාරයි. නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 22 වන දේශනාවයි මේ ශාසනයේ විමුක්ත පුද්ගලයා මහා සමුද්‍රයට උපමා කරන ලද්දේ යම්කිසි ගැඹුරු අර්ථයකින් බව තේරුම් කරන්නට අපි ගියවර දේශනාවේදී උත්සාහ කළා. දියසුලියක උපමාව අපි ඒකට ඉදිරියට ගත්තා. සංසාර වටයෙන් මිදීම, එහෙම නැත්නම් සංසාර වටයේ සිඳීම හරියට දියසුලියක නතර වීම හා සමානයි. සාංශාරික දියසුලිය නතර වීම හා සමානයි. සාමාන්‍යයෙන් දියසුලිය කියලා කියන්නේ හැරෙන පෑරෙන පාතාලය කේන්ද්‍රස්ථානීය කරගෙන මහා මුහුද තුල පෞද්ගලික පැවැත්මක් මවාපාන යම්කිසි විපරීත අයථා විතත් තත්ත්වයක්. දියසුලිය නිතරම දෙකක් පිළිබඳ හැඟීම ඉස්මතු කර දෙන ද්වේතාවක් අනුව ක්‍රියාත්මක වන විපර්යාසය. ඒ ඇතිතාක් අතන මෙතන තිබෙනවා. මම පරික් සිටිනවා. ඇතුළත පිටත බෙහෙදයක් අන්තෝජට බහිජට අවුල් තත්ත්වයක් දියසුලියකින් පිරිමිඹු කරනවා. දියසුලියක නතර වීම ද්වේතාවෙන් මිදුන හුදකලා කේවලී තත්ත්වයක්. කේවලී කියන වචනය ගැන අපි ඊවර සාකච්ඡා කළා. දියසුලියක නතර වීමත් හා සමගම අර කලින් කියාපු ඇතුළත පිටත බෙහෙද අන්තෝජට බහිජට අවුල් ආදී ඒ සියල්ල නිරවුල් වෙනවා. ඒ සියල්ල නිරවුල් වූ ශාන්ත තත්ත්වයක් දියසුලියක නතර වීම. එතනක් මෙතනක් කියලා දක්වන්නට බැරි මහා මුහුද විතරයි ඉතුරු වෙන්නේ. මහා මුහුද යම්සේද දැන් දියසුලියත් එසීමයි. මේ එසේ වූ බව දියසුලියම නතර වීමයි. නිරෝධයයි, සංසිඳීමයි. මේ නතර වූ දියසුලිය පිළිබඳ කිසියම් ආකාරයකින් පෙන්눔 කිරීමක් කරන්න බෑ. අර කලින් පෙන්වුවා වගේ අතන මෙතන ආදී වශයෙන් මහා මුහුදේ යථා බව පිළිගත් තථා බව එයයි. මේ තථා බව අනුව ගිය එහෙම නැත්නම් තත බවට පැමිණි ඒ දියසුලිය දැන් තථාගත නමින් හැඳින්වීමට හැම අතින්ම සුදුසුයි. මේ තථා බවට තාදී කියන වචනයත් සම්බන්ධයි. ඊට සමානයි. තථාගතයන් වහන්සේ පිළිබඳව තාදී යන වචනය යොදනවා. තාදිසෝ යන වචනය යොදනවා. එහි තේරුම අපි සිංහල හෝ හිංගල වචනයෙන් කිව්වොත් එහෙව් බව. මේ තථාගතවරයාගේ එහෙව් බව අර අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවන අකුප්පා චේතෝ විමුක්තියයි නිවනයි. තථාගතවරයා මරණින් මත්තේ වෙයිද නොවේද ආදී චතුෂ්කෝටි ප්‍රශ්නවලට සතරකොන් ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදුන්නේ මක් නිසාද යන්න අපි ගියවර දේශනාවේදී ඉදිරිපත් කළ සූත්‍ර කොටස් වලිනුත් බොහෝ දුරට පැහැදිලි වෙන්නේ නැති. විඨේව ධම්මේ සත්‍යතෝ තේතතෝ තථාගතේ අනුපලභ්‍යමාන. විතු දැමීමේදීම ඇත්ත වශයෙන්ම ස්ථිර වශයෙන්ම තථාගත කෙනෙකු නොලැබෙන කල්හි යන දේශනා පාඨයෙන් හැඟෙන ආකාරයට ජීවමානව සිටියදී ඇත්ත වශයෙන්ම තථාගත කෙනෙකු නැති නිසා මරණින් මතු තථාගතවරයාට කුමක් වේද යන ප්‍රශ්නය පවා අර්ථ ශූන්‍ය බව නිගමනය කරන්නට අපට සිද්ධ වුණා. ඒ වගේම පුබ්බේ චාහණ්‍යතරහිච
දුක්ඛං චේව පඤ්ඤපේමි දුක්ඛස්ස ච නිරෝධං. කලිනුත් දැනුත් මම දුකක් සහ දුකෙහි නිරෝධය පමණක්ම පෙන්වාලමි කියන මේ බුද්ධ වචනය අනුව, ඒ තීරණාත්මක බුද්ධ වචනය අනුව අපිට පෙනෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නයට උත්තර දීමේදී සත්පුද්ගල ව්‍යවහාරය එහෙම පිටින්ම ඉවත් කරලා ඒ වෙනුවට ධර්ම ස්වභාවය පමණක්ම, හුදු ධර්ම ස්වභාවය පමණක්ම මතු කර දෙන චතුරාර්ය සත්‍ය දේශනාව උපකාර කරගෙන මේ ප්‍රශ්නය විසඳු බව. මේ සත්පුද්ගල ව්‍යවහාරය පිළිබඳව අපිට ටිකක් ගැඹුරින් සලකා බලන්න සිද්ධ වෙනවා. මක්නිසාද තථාගතවරයන් නැtei කීවාම බොහෝ දෙනෙකුට භීතියකුත් ඇති වෙනවා. මේ කුමන අර්ථයකින්ද මේක කියන්නේ කියන එක තේරුම් ගැනීමට මේ සත්‍ය කියන වචනයට බුදුරජාණන් වහන්සේ දී වදාළ අලුත් නිරුක්තියක්, අමුතුම නිරුක්තියක් ඊවර රාජ සංයුක්තියෙන් උපුටා දැක්වුවා. රූපේ කෝ රාධ යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා తත්‍ර සත්තෝ తත්‍ර විසත්තෝ තස්මා සත්තෝ තිබුච්චති. රාධ රූපෙහි යම් ඡන්දයක්, යම් රාගයක්, යම් නන්දියක්, යම් තණ්හාවක් වෙයිද? ඒ රූපෙහි ඇලුනේ වෙසසින්ම ඇලුනේ. එහෙයින් එබඳු ඒ ඇලුණු පුද්ගලයාට සත්‍යයයි විවහාර කරනු ලැබේ. මෙතන අර සත්‍ය කියන වචනයට සම්බන්ධ කරලා මේ අර ප්‍රාසයක් අනුව එක සමාන විදිහට ශබ්ද වෙන නිසා ඒ අනුව බුදුරජාණන් වහන්සේ නිරුක්තිය දීලා තියෙනවා. රූපේ සත්ත්වෝ විසත්තෝ. රූපේ සත්ත්වෝ විසත්තෝ කියලා කියන්නේ රූපේ ඇලුණු. එතනක් තියෙනවා සත්‍ය කියන වචනය. සත්‍ය කියන වචනයට විශේෂ නිරුක්තියක් මේ බුදුරජාණන් වහන්සේ දී වදාළේ. මේ සත්‍ය කියන වචනේ නිරුක්ති ගැන කල්පනා කරලා බලනවනම් මානව ඉතිහාසයේ මුල් කාලේ ඉඳලම මේ සත්‍ය කියන වචනයට විශේෂ තැනක් ලැබුණා. සත් අසත් ආදී පදාර්ථ වශයෙන් ලෝකයේ යම් කිසි නිත්‍ය දෙයක් තිබෙනවා කියන හැඟීම දෙන වචනයක් මේ සත්‍ය කියන වචනය. සත්‍ය කියන වචනයට සත්ව කියලා සංස්කෘතයෙන් එහෙම කියනවා. තිබෙනවා කියන අර්ථය හංගවන සත් යන කෘදන්ත රූප ආශ්‍රයෙන් පද දෙකක් හැදෙනවා. සත්‍ය සත්ව කියලා. දැන් සත්‍ය කියන්නේ ඇත්ත දෙය කියන එකයි. ඒ වගේම සත්‍ය කියන්නේ ඇති බව කියන එකයි. ඒ වගේම සත්‍ය කියන්නේ ඇති බවට ප්‍රතිචාරයක් නගින තැන කියලා ගන්න පුළුවන් අපිට. එතකොට සත්‍ය මේ අර සත්‍යයාගේ සත්‍ය බවක් තියෙනවා කියලා ඒකාන්ත සත්‍යතාවක් සත්‍ය කියන වචනයට කාලාන්තරයක් තිස්සේ ආරෝපණය වෙලා තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දීවදාල අලුත් නිරුක්තියට අනුව සත්‍ය කියන වචනයට ලැබෙන එක්තරා සීමිත සාපේක්ෂ වටිනාකමක් පමණයි. සීමිත සාපේක්ෂ වටිනාකමක් පමණයි. මෙන්නර රාජ සංයුක්තියේ මේ පාඨයෙන් අපට හැඟෙනවා ඒ රූපාදී එක් ස්කන්ධ පිළිබඳව ඡන්දයක්, රාගයක්, නන්දි කියලා කියන සතුටු වීමක්, තණ්හාවක් ඇතිතා, ඒ තණ්හා වශයෙන් ඇලීමක් ඇතිතා සත්‍යයක් ඇත. එමදු ඇලීමක් නැති වූ විට සත්‍යයක් නැත. ඒකයි අර සීමිත සාපේක්ෂ වටිනාකමක් කිව්වේ. යම් කිසි දෙයක් තවත් දෙයක් උඩ රඳා පවතින කොටයි සාපේක්ෂ කියලා කියන්නේ. ඒක නිසා මේක සීමිතයි. ඒකාන්ත නෙවෙයි. එතකොට කුමක් උඩද රඳා පවතින්නේ? අර ඇලීම උඩ. රූපාදී එක් ඡන්දය පිළිබඳව ඇලීමක් ඇති වෙන තා සත්‍යයක් ඇත. එබඳු ඇලීමක් නැති වූ විට සත්‍යයක් නැත. එතකොට මේක නම් තත්ත්වේ මේින් අපිට තේරුම් ගන්න පුළුවනි. බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය කියන වචනයට දුන්න නිරුක්තිය අනුවම තථාගතයන් වහන්සේ සත්‍යයක් නොවන්නේමක් නිසාද කියලා. අපි එදා යන්තමින් උපුටා දැක්වුවා රාජ සූත්‍රයේ එක්තරා උපමාවක්. අපිට ඒක වැඩි විස්තර කරන්න බැරි වුණා. අර කියාපු නිර්වචනයේට එහෙම නැත්නම් විග්‍රහයට පසුවයි බුදුරජාණන් වහන්සේ උපමාවක් ඉදිරිපත් කරන්නේ. සේථාපි රාජ කුමාරකාවා කුමාරිකාවා පංසු අගාරේහි කීලන්ති ආදි වශයෙන්. ඔය සෙල්ලම් ගෙවල් වලින් වැලි ගෙවල් වලින් සෙල්ලම් කරන දරු දෙරියන් කියන උපමාවක් බුදුරජාණන් වහන්සේ දෙන්නේ. මේ දරු දෙරියන් තුල අර ගෙවල් පිළිබඳව ඡන්දයක්, රාගයක්, නන්දියක්, තණ්හාවක්, පරිලාහනම් බුදැවිල්ලක්, පිපාසයක්, ආශාවක් ඇතිතා කොහොන්නේ සෙල්ලම් ගෙවල් වලට ඇතුල් වෙනවා. ඒවා සමග ක්‍රීඩා කරනවා. ඒවා ධනෙ හැටියට සැලකනවා. ඒවා මගේ කියා ගන්නවා. ආලයන්ති කේලායන්ති ධනයන්ති මමයන්ති. නමුත් යම් කිසි අවස්ථාවක නුවණ මුහු පුරා ගිහිල්ලා
තණ්හාවත් ඉවත් වුණා නම් අර සෙල්ලම් ගෙවල් පිළිබඳ ඕන් මොකද කරන්නේ? හත්තේහිච පාදේහිච අත්පාවලින් විකිරන්ති විධමන්ති විද්ධංසෙන්ති විකීනනිකං කරන්ති. ඒවා විසුරුවා හරිනවා, බිඳ දමනවා, විනාශ කරනවා, තවත් සෙල්ලම් කරන්න බැරි තත්යකටපත් කරනවා. එතකොට අපි ධර්මානුකූලව කල්පනා කරලා බලනවා මේ උපමාවේ අර්ථය. අවිද්‍යාවත් තෘෂ්ණාවත් ඇතිතාක් අර කුඩා දරුවන්ට අර සෙල්ලම් ගෙවල් ඇත්තයි, සත්‍යයි, සත්‍ය දේවල්. ප්‍රඥාව උදා වෙලා තෘෂ්ණාව ක්ෂය වුණ හැටි ඒවා අසත්‍යයි. ඒක නිසා තමයි ඔවුන් ඒවා බිඳ දැම්මේ. ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි සාමාන්‍ය අශ්‍රතවත් ප්‍රත්‍යඥය පිළිබඳව තිබෙන්නේ. රූප ආදී එක් එක් ස්කන්ධය පිළිබඳ බැලමක් ඇතිතා ඒවා ඇති යථා තත්ත්වය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පිළිසිඳ නොදන්නා තාක් ඔවුන්ට ඒවා සත්‍යයි. ඔවුන් ඒවා අල්ලගෙන ඉන්න නිසාම ඔවුන් ඒවායින් බැඳිලා. ඒක නිසා තමයි කර්ම ආදී වශයෙන්, පින්පව් ආදී වශයෙන් ඒ හැම එකක්ම සත්‍ය වෙන්නේ එතන ඉඳලා. ඒකට ඇලීම නිසාමයි හැම එකක්ම සත්‍ය වෙන්නේ. උපාදාන පත්‍ය භවෝ කියන අදහසමයි මෙතන කියවෙන්නේ. අල්ලා ගැනීමක් නිසාමයි ප්‍රයත්නක් තියෙන්නේ. එතකොට මේ ඇලීම කියන වචනේ තියෙන්නේ ඔන්න ඔය ගැඹුරු අදහස. තේරුමයි. යම් කිසි අවස්ථාවක ප්‍රඥාව පහළ වෙලා අර කියාපු තෘෂ්ණාව ක්ෂය වුණා නම් ඒ අවස්ථාවේ වස්සියල්ම අසත්‍යයි. සත්‍යයකුත් නැහැ. සත්‍ය බවක් නැති නිසා සත්‍යයකුත් නැහැ. එතකොට මේ විවරණ මාර්ගය අපිට තවදුරටත් පැහැදිලි කර දෙන හොඳ වටිනා සූත්‍රයක් තමයි නිදාන සංයුත්තේ කච්චායන කොත්ත සූත්‍රය. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨිය විවරණය කරපු ආකාරය වැදගත්. ඒ දීර්ඝ සූත්‍රයේ අපි කලින් අවස්ථාවක දැක්වුවා. දැනට ඕන ටික අපි ගත්තොත් එළියට දුක්ඛමේව උප්පජ්ජමානං උප්පජ්ජති දුක්ඛං නිරුද්ධමානං නිරුද්ධති තින්න කංකති න විචිකිච්ඡති අපරප්පච්චා ඥානමේ වසෙත් හෝති ඊතාවතා කෝකච්ඡායන සම්මාදිට්ඨි හෝති. උපදිනී දුකක්ම උපදී, නිරුද්ධවන්නේ දුකක්ම නිරුද්ධ වෙයි යනුවෙන් දැනගෙන සැක නොකරයි දෙගිඩියා පහල කර නොගනි. අපරප්පච්චා ඥානමේ වසෙත් හෝති. අපරප්පච්චා ඥාන කියලා කියන්නේ අනුන් නිසා අනුන් කියන වට ගද්දෙන් පිළිගන්න එකක් නෙවෙයි. පරප්‍රත්‍ය නැතිව ආත්ම ප්‍රත්‍යක්ෂයි. තමාම ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න විදිහ ඥානය. ඒ ආර්ය බුද්ධලයට ඇති වෙනවා. අපරප්පච්චා ඥානමේ වසෙත් හෝති. මේ කාරණේ පිළිබඳව දුකත් දුක්ඛ නිරෝධයත් පමණක්මයි මෙතන තියෙන්නේ කියන කාරණය පිළිබඳව ඥානයක් ඇති වෙනවා. ඊතාවතා කෝකච්ඡායන සම්මාදිට්ඨිය හෝති. මෙපමණකින් එක්කෙනෙක් සම්මාදිට්ඨියත් එක්වන්නේ. මේකයි සම්මාදිට්ඨිය කියන එක. මොකද මෙතන මේ කියවෙන්නේ ලෝකෝත්තර මාර්ග සම්මාදිට්ඨිය. කම්මස්සකතා සම්මාදිට්ඨිය නෙවෙයි. මමයේ මාගේ ආදී වශයෙන් කියවෙන කම්මස්සකතා සම්මාදිට්ඨිය නෙවෙයි. මේක ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ධර්ම ස්වභාවය එලි කරන සම්මාදිට්ඨිය. ඒකට මෙන්න මේ ධර්මතාව තේරුම් නොගැනීම නිසා ඒ බුද්ධ කාලයේ සිටි මහාන බමුණන් පින එකක් තමයි මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා පවා බුදුරජාණන් වහන්සේට උච්ඡේදවාදී කිරියට චෝදනා කළා. අභූත චෝදනා එල්ලගලා. එහෙම නැත්නම් අනිත් ප්‍රතික්‍රියාව මොකක්ද? මේක උච්ඡේදවාදයක් කියලා බයි ශාස්ත්‍රවාදයක් බදාගත්තා. ඒකට බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල මේ චෝදනාවලට පිළිතුරු දුන්නා. ප්‍රගද්දුම සූත්‍රයේ බඳු අවස්ථාවක් සඳහන් වෙනවා. බලමුෙන්ම බුදු පියාණන් වහන්සේ මේ ශාසනයේ විමුක්ත පුද්ගලයන් හඳුන්වන පද කීපයකින් අරියෝ පන්න දජෝ පන්න භාරෝ විසංයුක්තෝ කියලා. ඒ කියන්නේ අස්මිමානය ප්‍රහීන කළාට පස්සේ ඒ පුද්ගලයා හඳුන්වන්නේ අරියෝ පන්න දජෝ. මාන දජේ බිමහිලා පන්න භාරෝ පංචස්කන්ධ භාරය බිම තැබු. විසංයුක්තෝ භව සංයෝජන වලින් මිදුණු බැමි වලින් මිදුණු තැනැත්තා හැටියට හඳුන්වනවා. එබඳු මේ පුද්ගලයා පිළිබඳව ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒවං විමුක්ති චිත්තං කෝ භික්ඛවේ භික්ඛුං සහින්දා දේවා සපජාපතිකා සබ්‍රහ්මකා අන්නේ සංනාදි ගච්ඡanti ඉදං නිසිතං තථාගතස්ස විඥානಂತಿ තං කිසේතු තිත්තේවාං භික්ඛවේ ධම්මේ තථාගතෝ අනනුවිජ්ජෝති වදාමි. ඒවං වාදින් කෝ මං භික්ඛවේ එවං අක්ඛයි ඉදේකේ සමන බ්‍රාහ්මණ අසත තුච්ඡ මුසා අභූතේන අභාචි ඒනේකෝ සමනෝ ගෝතමෝ සතෝ සත්ත සුච්ඡේදං විනාසං විභං පඤ්ඤපේති. ඒ ටිකේ තේරුම
මෙසේ විමුක්ත සිත් ඇති ඒ භික්ෂුව පිළිබඳව ඉන්ද්‍ර දේව බ්‍රහ්ම ප්‍රජාපති සහිත දෙවිවරු මේ විමුක්ත පුද්ගලයාගේ මේ තථාගතවරයාගේ මෙතන තථාගත වචනය යොදනවා විමුක්ත පුද්ගලයාට අවිශේෂයෙන් පොදු වශයෙන් තථාගතවරයාගේ සිත මෙනම් දෙයක් අරමුණු කරගෙන තියෙනවා කියලා දැන ගැනීමට සොයා බලන්නා වූ සොයාගත නොහැකි වේ. මේ කුමක් නිසාද කියලා මා විස්තර කරනවා නම් දිත්තේවාහම් භික්ඛවේ ධම්මේ තථාගතං අනනුවිජ්ජෝති වදාමි. දිටු දැමීහිම තථාගතවරයා සොයාගත නොහැක්කේ දැනගත නොහැක්කේ කියන මේ නිසායි එබඳු ඒ තත්වයක් තියෙන්නේ දෙවියන්ට එහෙම සොයාගන්න බැයි. මා මේ විදිහට ප්‍රකාශ කරන ධර්මයන් පිළිබඳව මේ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් මට අසත්‍ය වූ බබූත වූ චෝදනාවක් නගනවා. වේනීකෝ සමනෝ ගෞතම ශ්‍රමණ ගෞතමයන් සත්‍ය විනාශය පිණිස ධර්ම දේශනා කරනවා. වේනීකෝ සමනෝ ගෞතම සතෝ සත්තස උච්ඡේදං විනාශං විභාගපන්නපේති. එතව සත්‍යයේ සත්‍ය වශයෙන් සිටින්නා වූ සත්‍යයේ උච්ඡේදේ විනාශය නොපමැත්ම පනවාලනවා කියලා මේ විදිහට අභූත චෝදනාවක් කරනවා කියලා මා නොකියන දෙයකට මෙහෙම චෝදනාවක් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දක්වලා අවසාන වශයෙන් නරණිගමන පාඨය නැවතත් ඉදිරිපත් කරනවා. අර අනුරාධ සූත්‍රයේදී කළා වගේ. පුබ්බේ චාහංගේ තරහිච දුක්ඛං චේව පඤ්ඤපේමි දුක්ඛසච නිරෝධ. එදා අද කලිනුත් දැනුත් මම කරන්නේ මෙච්චරයි. දුක දුකෙහි නිරෝධය පනවාලන එක විතරයි මා කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ සූත්‍ර දේශනා කරලා තිබෙන නමුත් වෙන එකක් තබා අටුවාචාරින් වහන්සේ පවා මේකට නිසි විවරණය දෙන්න බය වුණ බවයි පේ. එක්තරා විදිහක පසුබට වීමක් ඇතිවයි මේ විවරණයට බහින්. ඒ බව අපට හෙළි වෙනවා මේ සූත්‍රයේ තථාගතස්ස කියන වචනයට අටුවාව දෙන ඒ පపంచ සූදනී අටුවාවේ අටුවාව දෙන බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරනවා. තථාගතස්ස කියන වචනය විවරණය කිරීමේදී ඒ ස්වාමීන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරනවා තථාගතස්සාති එත්ත සත්තෝපි තථාගතෝති අධිප්පියතෝ උත්තම පුද්ගලෝ කීනාසෝ. මෙතන මේ තථාගත කියන වචනේ යොදලා තියෙන්නේ සත්‍යය කියන අදහසත් මේන් හැඟෙනවය. ඒ වගේම උත්තම පුද්ගලෝ ක්ෂීණාශ්‍රයන් වහන්සේ මේන් හැඟෙනවය කියලා එතන අර්ථ දෙකක් දෙනවා. ඊළඟට අර අනනුවිජ්ජෝ කියන වචනේ තේරීමේදී අනනුවිජ්ජෝති අර්ථ දෙකක් දෙනවා ඒ වචනයට. අනනුවිජ්ජෝති අසංවිජ්ජමානෝවා අවින්දේයෝවා තථාගතෝතිහි සත්‍යේ ගහිතේ අසංවිජ්ජමානෝති යත්තෝ වට්ටති කීනාසයේ ගහිතේ අවින්දේයෝති යත්තෝ වට්ටති. ඊළඟට තේරුම් කරන්නේ කොහොමද? අනනුවිජ්ජෝ කියන එකේ අර්ථ දෙකක් තිබෙනවා. තථාගත කියන පදයේ සත්‍යය කියන අදහසින් සඳහන් වන තැන්වලදී අසංවිජ්ජමානෝ කියන අර්ථය ගැලපෙනවා. අසංවිජ්ජමානෝ කියලා කියන්නේ විද්‍යමාන නොවන, දක්නට නොලැබෙන, කොහෙත් නැති කියන එක. කලින් අපි අර අනුපලබ්ධමානී කියලා කිව්වා වගේ කොහෙත්ම නැති. එතකොට ඒකේ කාර්යය අනික් අර්ථය අවින්දෙය කියන එක තෝරන්නේ සොයාගත නොහැකි, දැනගත නොහැකි. ඒ කියන්නේ ඉන්නවා නමුත් දැනගන්න බෑ. උන් ඔය විදිහ අර්ථ දෙකක්. එතකොට තථාගත ශබ්දයෙන් සත්‍ය ආදින් වෙන තැන්වලදී අපි ගන්න ඕනේ විද්‍යමාන නොවන කොහෙත්ම නැති කියන එකේ. තථාගතයන් වහන්සේ ආදින් වෙන තැන්වලදී සොයාගත නොහැකි, ඉන්නවා නමුත් සොයාගත නොහැකි කියන ඔය විදිහට අර්ථ දෙකක්. එක වචනය දෙතැනක දෙආකාරයකින් තෝරා ගැනීම වටී කියලා අටුවාචාරින් වහන්සේගේ මතය ඉදිරිපත් කරනවා. ඊළඟට තවදුරටත් ඒක තහවුරු කරගන්න බුද්ධ වචනයක ස්වරූපයෙන් ශ්‍රී මුඛයට ආරෝපණය කරන අටුවාචාරින් වහන්සේ මෙන්න මෙහිම විවරණයක්. වික්‍රේ අහං ඕර මරණං වේ හිනාසවං විඥාන වශයෙන් ඉන්ද්‍රාදීහි අවින්දියං වදාමි. නහි සයින්ද්‍රා දේවා සබ්‍රහ්මකා සපජාපතිකා අන්නේ සන්තෝපි කේනාසවස්ස විපස්සනා චිත්තං වා මග්ග චිත්තං වා ඵල චිත්තං වා ඉදං නාම ආරම්මණං නිස්සයවත්තති ඥානිතුං ශක්ඛොන්ති තී අපටිසන්ධිකාස පරිනිබ්බුතස කිං ඥානිසන්ති. ඕනෝකය අටුවාචාර්යන් වහන්සේ ඉදිරිපත් කරන තාක්. නමුත් බුදු පියාණන් වහන්සේගේ වචනයක් හැටියට ඉදිරිපත් කරන්නේ. පික්කවේ මහණෙනි අහං ඕරමරණං ඒව කීනාසවං විඥාන වශයෙන් ඉන්ද්‍රාදීහි අවින්දියං වදාමි. මම ජීවමාන ක්ෂීණාශ්‍රමයන් වහන්සේ පා විඥාන වශයෙන් උන්වහන්සේගේ විඥානය පිළිබඳව අර ඉන්ද්‍රාදී දෙවිවරුන් විසින් සොයාගත නොහැකි කැයි කියමීමක් නිසාද ඉන්ද්‍ර දේව බ්‍රහ්ම ප්‍රජාපති ආදී දෙවිවරු සොයා බලන්නාහු නමුත්
මෙනම් දෙයක් ආශ්‍රය කරගෙන තථාගතවරයාගේ විඥානය තිබෙයි කියලා දැනගන්නට නොහැකි. එහෙම දැනගන්නට නොහැකි නම් අර පිළිසිඳ නොගෙන පිරිනවම් පෑව ශ්‍රීනාථයන් වහන්සේගේ විඥානය කොහොමනම් දැනගනි කියලා ওই විදියට අටුවාවේ තෝරනවා. ඒ කියන්නේ ජීවමානව සිටියේදී දෙවියන්ට සොයාගන්න බෑ. ඉතින් කොහොමද පිරිනවම් පෑවට පස්සේ සොයාගන්නේ? ඒ කියන්නේ පිරිනවම් පෑවට පස්සේ කොහොම නමුත් ඉන්නවා. නමුත් සොයාගන්න බැරි අඩුපාඩුවයි තියෙන්නේ. එතකොට මෙන්න මේ විවරණ මාර්ගයෙන් අපට පේනවා අර භාෂා ව්‍යවහාරය පිළිබඳ ඉතාමත්ම ගැඹුරු අංශයක් තේරුම් නොගැනීම නිසා යටුආචාරින් වහන්සේ මේ තරම් පසුබට වීමකින් මේ විදිහට දෙගිඩියාවකින් මේ වගේ විවරණයක් ඉදිරිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ කෙලින්ම ප්‍රකාශ කළේ ප්‍රකාශනයේ බල සම්පන්න වැඩි. සමහර විට ශ්‍රද්ධාව නිසා වෙන්න පුළුවනි. නමුත් ධර්මානුකූල නැහැ. සම්මා දිට්ඨිය තැන නැහැ. ඒකට මෙතනින් අපට හැඟෙන්නේ මෙතන අපි විග්‍රහ කරලා බලනවනේ. මේ සූත්‍ර කොටස ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම ප්‍රකාශ කළා. අස්මිමානිය ප්‍රහීන කිරීමෙන් අර විමුක්ත භික්ෂුව පිළිබඳව විශේෂ වෙනසක් සිදු වුණා. අස්මිමානිය අර මානද්ධජ බිම හෙළු පංචස්කන්ධ භාරය අතහැරියා. භව සංයෝජන වලින් මිදුණේ තථාගතවරයා. ඒ විමුක්ත භික්ෂුව පිළිබඳව හඳුන්වන්නට බැරි, එහෙම නැත්නම් සොයාගන්නට බැරි තත්ත්වයක් ඇති වෙන්නේ මොකක් නිසාද? අපි කලිනොත් ප්‍රකාශ කළා අර මුළු මහත් ව්‍යාකරණ රටාවටම මූලික වන්නේ අස්මි කියන වචනය. අස්මි කුණ්‍ය. උත්තර පුරුෂය ඇති වුණාට පස්සේ තමයි ඊට එහා ප්‍රථම පුරුෂයෙක්, මධ්‍යම පුරුෂයෙක් ඇති වෙන්නේ. ওই විදිහට ව්‍යාකරණ රටාවට අස්මි කියන එක මුලයි. ඒකට මේ මූලික කුණ්‍ය මොගලලා දැම්මට පස්සේ අර කලින් දියසුලියක් පිළිබඳව හඳුන්වපු අවස්ථාවේ සඳහන් කළ කාරණේ මම මෙතනදී මේ විමුක්ත භික්ෂුව පිළිබඳව කියන්න තියෙනවා. ද්වේතාවන්ගේ වටයක් නැහැ. දෙකක් නැහැ වටරවුමේ කරකැවෙන්නේ. එහෙම වටරවුමේ කරකැවීමක් නැති නිසාමයි ඒ පිළිබඳව පැනවීමක් කරන්න බැහැ. වට්ටං තේසං නත්ති පඤ්ඤාපන කියලා අපි කලින් සඳහන් කළ පාඨිනුත් කියවෙන්නේ. රහතන් වහන්සේලා පිළිබඳව පැනවීමට වටයක් නැත. වටරවුමේ කරකැවීමක් නැත. එතකොට මෙන්න මේ තත්ත්වය නිසා ඒ තථාගතයන් වහන්සේ දිටු දැමීම ජීවමානව සිටියේදීම අර සත්‍ය තත්ත්වයෙන් තොරයි. සත්‍යෙක් නොවේ. සත්‍යෙක් නොවේ කියන එකයි එතනින් හැඟෙන්නේ. අර සාමාන්‍ය ව්‍යවහාර මාත්‍ර වශයෙන් එහෙම ප්‍රකාශ කරන්නට සිද්ධ වෙනවා. නමුත් ඇත්ත වශයෙන් නරකයි. මොකක් නිසාද? ඒ ප්‍රශ්නය අසන පුද්ගලයා අර සත්‍ය කියන වචනේ වැරදි අර්ථයෙන් තේරුම් ගත්තු බව හොඳට හෙළිවෙන අවස්ථාව තමයි තථාගතවරයා මරණ මතේ ඉන්නවාද නැද්ද කියලා ප්‍රශ්න කිරීමම ඒ නැගින්නේ තථාගතවරයෙක් ඉන්නවා කියන එකයි. ඉන්නවනම් මරණයට පස්සේ එක්ක නැති වෙන්න ඕනේ, එහෙම නැත්නම් දිගටම ඉන්න ඕනේ. ඔන්න ඔය විදිහේ අර ව්‍යාකරණය පිළිබඳ, භාෂා ව්‍යවහාරය පිළිබඳ තාම කැමරු අංශයක් මේක යටින් තියෙනවා. මේ අටුවාව අර විදිහට ප්‍රකාශ කරනවා. දෙවියන්ට බ්‍රහ්මයන්ට සොයා ගන්නට බැහැයි තථාගතයන් වහන්සේ කියලා. ඊළඟට ඒ වගේම තව කාරණයක් තමයි මේ විදිහට හඳුන්වන්නට බැරි වීමට හේතුව අර තණ්හා මාන දිට්ඨි ප්‍රපංච ප්‍රහීන කිරීමමයි. තණ්හා මාන දිට්ඨි වශයෙන් ඒ කියන්නේ සත්ව පුද්ගල ව්‍යවහාරය අර්ථවත් කරන ඇලුම් බැඳුම් පැටලුම් කිසිවක් තණ්හා වශයෙන් ඇලීමක්, මාන වශයෙන් බැඳීමක්, දිට්ඨි වශයෙන් පටලැවීමක් අර විමුක්ත පුද්ගලයා තුල නැහැ. අන්න ඒක නිසා තමයි අර විදිහට හඳුන්වන්න බැරි. එතකොට මේ දෙවියන්ට බ්‍රහ්මයන්ට සොයාගන්න බැහැයි කියලා මේ විදිහට මේ සූත්‍රයේ සඳහන් වුණා. තවත් අමුතු විදිහේ සූත්‍ර කොටසක් අපට හමු වෙනවා දීඝනිකාය බ්‍රහ්මජාල සූත්‍රය. බුදුරජාණන් වහන්සේම තමන් වහන්සේ ගැන මෙහෙම ප්‍රකාශයක් කරනවා. මේ බ්‍රහ්මජාල සූත්‍රයේ අවසානයේදී අර සියලු දෘෂ්ටි බ්‍රහ්මජාලයට බඹදැලට අහු කරලා ඒවා නිෂ්ප්‍රභා කළාට පස්සේ බුදු පියාණන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරනවා. උච්චින්න භවනිත්තිකෝ භික්ඛවේ තථාගතස්ස කායෝ තිष्ඨති යාවස්ස කායෝ ඨස්සති තාවනං දක්ඛින්ති දේව මනුස්සා කායස භේදා උද්ධං ජීවිත පරියාදාන නනං දක්ඛින්ති දේව මනුස්සා සේතා විභික්ඛවේ අම්බ පිණ්ඩියා මන්ටච්චින්නාය යානි කානිච අම්බානි වන්ට පටිබද්ධානි සබ්බානි තානි තදන්මයානි භවಂತಿ එවමෙව කෝභික්ඛවේ උච්චින්න භවනිත්තිකෝ තථාගතස්ස කායෝ තිष्ඨති යාවස්ස කායෝ ඨස්සති තාවනං දක්ඛින්ති දේව මනුස්සා කායස බෙහෙදා උද්ධං ජීවිත පරියාදාන නනං දක්ඛින්ති දේව මනුස්සා. මහණෙනි, තථාගතයන් වහන්සේගේ කය සිඳින ලද භවනෙත්ති ඇතිව තිබේ. භවනෙත්ති කියලා කියන්නේ තණ්හාව.
එතකොට භවනෙtti සිඳින ලදුව තථාගතයන් වහන්සේගේ කය ඔහේ තිබේ. කය තිබේ. යාවස්ස කායෝටස්ස තිතාවනං දක්ඛින්ති දේ මනුෂ්‍යා. උන්වහන්සේගේ කය ඇති තාක් යම් තාක්කල් කය තිබෙනවාද? ඒ තාක් දිව්‍ය මිනිස්යෝ උන්වහන්සේව දකිති. කායස බෙහෙදා උද්ධං ජීවිත පරියාදාන නනං දක්ඛින්ති දේ මනුෂ්‍යා. කය බිඳී යාමින් පසුව ජීවිතය කෙලවර වීමෙන් මත්තේ නනං දක්ඛින්ති දේ මනුෂ්‍යා. දිව්‍ය මිනිස්යෝ උන්වහන්සේව නොදකි. ඊළඟට උපමාව දෙනවා. සේථා වික්ඛවේ අඹ පින්ඩියා වන්ටච්චින්නාය යානිකානි චම්බානි වන්ට ප්‍රතිබද්ධානි සබ්බානිතානි තදන්වයානි භවಂತಿ යම්සේ මහණෙනි අඹ පින්ඩියා වන්ටච්චින්නාය නටුව සිඳලු අඹ වල්ලක යානිකානිචි අම්බානි වන්ට ප්‍රතිබද්ධානි යම්තා කඹ ගෙඩි ඒ අඹ වල්ලේ නටුවට සම්බන්ධ වී තිබෙනවාද සබ්බානිතානි තදන්වයානි භවಂತಿ ඒවත් අර නටුව කපනකොට අඹ වල්ලේ ඒ අඹ ටික අනුවම යනවා ඒ කියන්නේ ඒවත් සිඳලු තත්වයටපත් වෙනවා. එසේම උච්චින්න භවනෙත්තිකෝ තථාගතයන් වහන්සේගේ කය තිබෙන තාක් සිඳින ලද භවනෙත්ති ඇතිවයි. භවනෙත්තිය සිඳින ලදුවයි තියෙන්නේ. කියලා මේ විදිහට උපමාවක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඉතින් මෙතන කියවෙන හැටියට දිව්‍ය බ්‍රහ්මාදීන් දකිනවා තථාගතයන් වහන්සේ ජීවමානව සිටිනකොට. නමුත් මේක අපි තේරුම් ගත යුත්තේ අර කලින් දැක්වූ උපමා කීපය අනුවයි. අර මුලින් සිඳින ලද ගස උගුල්ලා කෙලින් තබන ලද තල් ගස පිළිබඳ උපමා. මේ බුදු පියාණන්ගේ ඒ විමුක්ත පුද්ගලයාගේ එක් එක් ස්කන්ධය පිළිබඳව සඳහන් වෙන්නේ රූපාදී ස්කන්ධයන් උච්චෙන්න මූලෝ තාලාවත්තුකත්. ඔය විදිහට. එතකොට අන්න අර දැන් තල් ගහක් එහෙම උගුල්ලා තියෙනකොට ඈතදී කෙනෙක් ඕන කෙනෙක් හිතන්නේ මේක මේ වැඩෙන තල් ගහක් කියලා. මුලින් සිඳන ලද ගහක් ඈතදී දකින්න කෙනෙක් හිතනවා ඇත්ත වශයෙන්ම මේක ගසක් කියලා. ඒ අදහසම තමයි මෙතන මේ අඹවල්ල පිළිබඳ උපමාවෙත් තියෙන්නේ. නටුව කපන ලද අඹවල්ලක් වගේ. මේ දෙවියන් මිනිසයන් දකින්නවා කියලා කියන්නේ කුමක් නිසාද? දිව්‍ය මිනිසයන් තථාගතයන් වහන්සේ දකින්නවා කියලා කියන්නේ අර ශරීරය දැකීම, කය දැකීම. තථාගතයන් වහන්සේ දකින්නවා කියලා බොහොම දෙනෙක් කල්පනා කරන්නේ අන්න කය දකින්න තා. ඒ වගේම මේ සූත්‍රයේ නම් සඳහන් වෙන්නේ නැහැ අවුරුදු 5000කට පස්සේ තථාගතයන් වහන්සේ ආයි අපිට දකින්න ලැබෙන බව. කොහොම හෝ වේවා. දැන් මෙතනත් පෙන්වන්න කරනවා යම් කිසි ගැඹුරු ධර්මයක් මේක යටින් තිබෙන බව. ධර්මාභෝධය සඳහා ඉතාම උපකාර වෙන සම්මාදිට්ඨිය පිරිසිදු කර ගැනීමට ඉතාමත්ම උපකාර වන කාරණයක් මේ තථාගත ප්‍රශ්නයට බුදු පියාණන් වහන්සේ පිළිතුරු නොදීම පිළිබඳ ප්‍රශ්නයේ ගැඹුරලා තිබෙන බව අපිට හිතා ගන්න පුළුවන්. මේක ඉතාමත්ම පැහැදිලි වෙන වටිනා සූත්‍රයක් තමයි සංයුත්ත නිකායේ කන්ත සංයුත්තේන යමක සූත්‍රය. යමක නැමැති භික්ෂුන් වහන්සේ කෙනෙකුට එක්තරා පාවක දෘෂ්ටියක් කියලා කියන වැරදි අදහසක් ඇති වුණා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියක් වගේ වැරදි අදහසක්. ඒ යමක භික්ෂුන් වහන්සේ කල්පනා කළා තතං භගවතෝ ධම්මං දේශිතං ආජානාමි යථා කීනාසවෝ භික්ඛු කායස බෙහෙදා උච්චිජ්ජති විනස්සති නහෝති සම්බරයි. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ධර්මය අනුව ශීනාශ්‍රව භික්ෂුව කය පිඳී යාමෙන් පසු උච්ඡේද වෙයි. මරණින් මත්තේ නොවේ. යන්න බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද හැටියට මම තේරුම් ගනිමි කියලා ওই විදිහට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විමුක්ත භික්ෂුව මරණින් මත්තේ උච්ඡේද වෙනවයි කියන අදහසයි කියලා. එදිට කියමින් ගියාර යමක භික්ෂුව. මේක අහලා අනික් ස්වාමීන් වහන්සේලා එකතු වෙලා මේ දෘෂ්ටිය ඉවත් කරන්න බොහොම උත්සාහ කළා. එහෙම කවදාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ කියලා. ওই විදිහට. නමුත් බැරි වුණා. බැරි වුණා මේ භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ආරාධනා කළා මෙන්න මෙහෙම අපේ මේ යමක ආශ්‍රමතුන් වහන්සේට මෙහෙම මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා කි කරුණාකරලා ඇවිල්ලා මේක දුරු කරන්න. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් මෙතෙන්ට වැඩම කරලා යමක ස්වාමීන් වහන්සේගෙන් මෙහෙම දෘෂ්ටියක් තියෙනවාද කියලා අහලා කාරණේ ඇත්ත බව හෙළුණාට පස්සේ ඔන්න ඊළඟට ප්‍රශ්නෝත්තර ක්‍රමයකින් අර මිත්‍යා දෘෂ්ටි ඉවත් කරන්න උත්සාහ කරනවා. මොකක්ද පළවෙනි මේ ඉදිරිපත් කළ ප්‍රශ්නෝත්තර ටික? අපි අර කලිනුත් අනුරාධ සූත්‍රයෙන් උපුටා දැක්වූ බුදු පියාණන් වහන්සේ අනුරාධ ස්වාමීන් වහන්සේගෙන් අසු ප්‍රශ්නමයි. ඒ කියන්නේ ත්‍රිලක්ෂණයේ අවස්ථා වශයෙන් පියවර වශයෙන් අපි දැක්වුවා අවබෝධ කරගන්න පහසු වීම සඳහා පළමුවෙනි ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහනවා මෙන්න මෙහෙම
අපි කෙටියෙන් සලකා ගත්තොත් එවත්නි යමක රූපේ නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි එවත්නි. යමක් අනිත්‍යද ඒ සැපද දුක්ද දුකයි එවත්නි. යමක් අනිත්‍යද දුකද වෙනස් වෙන ස්වභාවයද ඒ පිළිබඳව මේ මගේ මේ මම වෙමි මේ මගේ ආත්මය කියලා හිතා ගැනීම සුදුසුද සුදුසු නැත කියලා. අන්න එතකොට පළමුවෙන්ම ත්‍රිලක්ෂණය පිළිබඳ ප්‍රශ්නෝත්තර ක්‍රමයකින් අනාත්ම ලක්ෂණය මතු කරගත්තා. ඒක පළමු පියවර. ඊළඟට මේ මතු කරගත්තු අනාත්ම ලක්ෂණය 11 ආකාරයකින් සම්මර්ෂණය සඳහා යොදවනවා. එහෙමනම් එවත්නි යමක එම නිසා යම් කිංච රූපං අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වලාරිකං වා සුඛමං වා හීනං වා පනිතං වා යං දුරේ සම්තිකේවා සබ්බං රූපං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති එවමෙතං යථා භූතං සම්මප්පඤ්ඤාය දක්ඛබ්බං ආදී වශයෙන් යම් රූපයක් අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයට අයිතිද ආධ්‍යාත්මිකද බාහිරද රළුද සියුම්ද හීනද ප්‍රණීතද ළඟ හෝ ඈත හෝ වේද මේ කියන්නේ හැම රූපයක්ම රූපස්කන්ධය සම්පූර්ණයෙන්ම ඒ පිළිබඳව මේ මගේ නෙවෙයි මේ මම නෙවෙයි මේ මගේ ආත්මය නෙවෙයි යනාදී වශයෙන් සම්මර්ෂණය කරනවා කියලා ඒ විදිහට එක් ස්කන්ධය පිළිබඳව ප්‍රකාශ කරලා ඒ විදිහට යථාභූත වශයෙන් දැකීම නිසා නිබ්බිදාව ඇති කරගෙන නිබ්බිදාවෙන් කෙනෙකු විමුක්ත වෙන ක්ෂීණාශ්‍රව තත්වයට පත් වෙන ආකාරය ඒ දෙවන පියවර වශයෙන් අර ප්‍රශ්නෝත්තර මාර්ගයෙන් යමක ස්වාමීන් වහන්සේට ඒත්තු ගැන්වුවා. ඊළඟට තුන්වෙනි පියවර හැටියට ඒකත් අර බුදුරජාණන් වහන්සේ අනුරාධ ස්වාමීන් වහන්සේගේ අසු ප්‍රශ්න වලට අදාළයි. ඒ විදිහටමයි ඊළඟට අහනවා. එහෙමනම් දැන් මේ විමුක්ත භික්ෂුව පිළිබඳව මේ තථාගතවරයා පිළිබඳව මෙහෙම කියන්න පුළුවන් ද යමක රූපං තථාගතෝති සමනුපස්සති. රූපය තථාගතවරයා හැටියට හිතනවද නැත. එහෙනම් රූපස්මින් තථාගතෝති රූපය තුල තථාගතයන් වහන්සේ ඉන්නවා කියලා හිතනවද නැත. අඤ්ඤතර රූප රූපෙන් පිට තථාගතයන් වහන්සේ සිටිනවද නැත. එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන මොකවත් කිසිවක් නැති කෙනෙක්ද? අරූපී අවේදනෝ අසංඤී අසංකාරෝ අවිඥාන එහෙමත් නැත. අන්න ඊළඟට තමයි අර නිගමනාත්මක විදිහට කාරණේ හොඳටම හේතු ගන්නවන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ යම්ක ස්වාමීන් වහන්සේගෙන් අහන්නේ මෙන්න මේ ප්‍රශ්නේ. එත්තේ ආවසෝ යමක තිත්තේව ධම්මේ සත්‍යතෝ තේතතෝ තථාගතේ අනුපලබ්භ්‍යමානි කල්ලං තං වෙය්‍යාකරණං තතහං භගවතා ධම්මං දේශිතං ආජානාමි යථා කීනාසෝ භික්ඛු කායස බෙහෙදා උච්චජති විනාශති නොහොති පරම්මරණ. ඉතින් මෙහිදී මේ පිළිබඳව වැවත් නියමක මේ කාරණේහිලා දිටු දෙමිහිම සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් තථාගත කෙනෙකුන් නොලැබෙන කල්හි අර ඔබ වහන්සේ කලින් කළ විවරණේ කියන්නේ තථාගත ඥානන් වහන්සේ දේශනා කළ ආකාරයට ක්ෂීණාශ්‍රව භික්ෂුව කල් බිඳීමෙන් මැත්තේ උච්ඡේද වෙයි කියන මතය හරිද? ඉතින් පිළිගන්න සිද්ධ වෙනවා යමක ස්වාමීන් වහන්සේට නැතේ ඇවැත්නි කියලා පිළිතුරු දෙනවා. ඊළඟට සරියුත් ස්වාමීන් වහන්සේ පාඩමක් උගන්වලා තවදුරටත් ඒ ගෝලයාගෙන් ඒ කාරණයට ස්ථිරවම පිළිතුරු ලබා ගන්නවා වගේ පාඩම් ලබා ගන්නවා වගේ තවත් ප්‍රශ්නයක් අහනවා. හොඳයි ඇවැත්නි යමක. දැන් කවුරුවත් ඇවිල්ලා යම්කිසි ප්‍රශ්නයක් ඇහුවොත් යෝසෝ ආවසෝ යමක අරහං කීනාසෝ සෝ කායස බෙහෙදා පරම්මරණ කිං හෝති. ඇවැත්නි යමක මේ අරහත් ශානාශ්‍රමයන් වහන්සේ කල්මිදී යාමෙන් මැත්තේ එතනත්තට මොකද වෙන්නේ කියලා එහෙම ඇහුවොත් ඔබ මොකක්ද මේ පිළිතුර? ඔන්න ඊළඟට තමයි ඊටමත් වටිනා නිගමනාත්මක පිළිතුරක් යමක ස්වාමීන් වහන්සේගෙන් ප්‍රකාශ වෙන්නේ. එතකොට මම දෙන පිළිතුර මේකයි. රූපං කෝ ආවසෝ අනිච්චං යදනිච්චං තං දුක්ඛං යං දුක්ඛං තං නිරුද්ධං තදත්තගතං. මේ විදිහටම වේදනාදී අනිකුත් ස්කන්ධ පිළිබඳව කියනවා. එවැත්නි රූපය අනිත්‍යයි. යමක් අනිත්‍යද ඒ දුකයි. යමක් දුකද ඒ නිරුද්ධ වුණා. ඒ අස්තයට ගියා. ඉච්චරයි කතා. එතකොට ඔන්නෝ මම දෙන පිළිතුර. තථාගත වචනයක්, සත්ව වචනයක්, පුද්ගල වචනයක් මොකක්වත් කිට්ටුවකටවත් අහලකටවත් අරගෙන නැහැ. මේ පිළිතුරේ. එපමණක් නෙවෙයි. ඊළඟට මෙතෙන්දී එක්තරා ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරන යමක ස්වාමීන් වහන්සේ
ඇත්ත වශයෙන් කලින් අහපු ප්‍රශ්නේදී ප්‍රකාශ කරන්නේ. කලින් මට මෙන්න මෙහෙම මිත්‍යා දෘෂ්ටියක් තිබුණා. අර විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට මරණින් මත්තේ විමුක්ත භික්ෂු උච්ඡේද වෙයි කියලා. ඒ විදියට වැරදි අදහසක් මට තිබුණා. පාපක දෘෂ්ටියක්. ඒ අවිද්‍යාව නිසා. නමුත් එවත්නි සාරිපුත්ත ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනය අහලා ඒ පාප දෘෂ්ටි ඉවත් වුණා. ළඟට තව වචන කීපයක් ප්‍රකාශ කරනවා. ධම්මෝච මේ අபிසමිතු. එයින් කියවෙන සෝවාන් මාර්ග ඵලයක් ලැබුවා. එතනින් නැවතුනේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මේ සෝවාන් වෙලත් ඉවරයි. අර ප්‍රශ්නෝත්තර ටික ඉවර වෙනකොට පාපක දෘෂ්ටියක් අරගෙන අනික් ස්වාමීන් වහන්සේලාටත් ඉක්මවන්න බැරි වුණු භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා සාදු සාදු කියලා. ඒ පිළිතුරු පිළි අරගෙන සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. හොඳයි මේ කාරණේ තවදුරටත් පැහැදිලි වීමට මම උපමාවක් දෙන්නම් කියලා. ඒ උපමාව ඉතාමත් වටිනා ගැඹුරු උපමාවක්. මෙන්න මේකයි උපමාව. යම් කිසි ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් සිටිනවා. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා ධනවත්. බොහොම භෝග සම්පත් ඇති මෙන්ම බොහොම හොඳ ආරක්ෂා සංවිධාන ඇතිව ජීවත් වෙන කෙනෙක්. ඒ ගෘහපතියාට හෝ ගෘහපති පුත්‍රයාට යම් කිසි සතුරෙක් ඇති වෙනවා. සතුරෙක් ඇති වුණාට මොකද ඒ සතුරා හෙලි කරන්නේ නැහැ තමාගේ සතුරුකම. ඒ වෙනුවට මේ සතුරා කරන්නේ කල්පනා කරනවා මට මේ පුද්ගලයා මරන්න නම් විශ්වාසයට අරගෙනයි මරන්න ඕන කියලා බොහොම ගරු සැලකිලි ඇතුව ලං වෙලා වටහයන් හන්ති මම ඔබ වහන්සේට උපස්ථාන කරන්නම් කියලා පවරනවා. අර ගෘහපතියත් ඒක පිළි අරගෙන උපස්ථායකයෙක් හැටියට වැඩවනවා. ඒ වගේම මේ තැනැත්තා බොහොම කීකරුව පුබ්බුඨායි පච්චානිපාති කිංකාර පටිස්සාවි මනාපචාරී පියවාදී ආදී වශයෙන් දක්වන ආකාරයට ස්වාමියාට කලින් නැගිටිමින් පසුව නිින්දට යමින් කියන වැඩ කටයුතු කරමින් බොහොම මනාපන්දමින් හැසිරෙමින් ප්‍රිය වචන දොඩමින් ওই විදිහට උපස්ථාන කරනවා. එතකොට ඒක දැකලා අර ස්වාමියා අර ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා මේ මගේ හොඳ මිත්‍රයෙක් කියලා බොහොම සුහද කෙනෙක් කියලා විශ්වාසය ඇති කර ගන්නවා. යම් අවස්ථාවක අර සතුරු පුද්ගලයා තේරුම් ගත්තා නම් දැන් ඉතින් මට හොඳට විශ්වාසයි මේ පුද්ගලයා මාව විශ්වාසයට අරගෙනයි තියෙන්නේ කියලා දැනගත්තා නම් අන්නේ අවස්ථාවේදී තියුණු ආයුධයක් අරගෙන තමන්ගේ ස්වාමියා තනිව සිටින වෙලාවක් බලලා මරනවා. මේකයි උපමාව. ඊළඟට මේ උපමාවන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කීපයක් නගනවා යමක ස්වාමීන් වහන්සේගෙන් උත්තර ලබා ගැනීමට. කුමක්ද යමක සිතන්නේ? දැන් අර සතුරු පුද්ගලයා අර ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා වෙත එළඹිලා මම උපස්ථාන කරන්නම් කියලා ඒ පැවසූ අවස්ථාවෙත් ඔහු වදකෙක් නොවේද? වදකයා නමුත් අර ගෘහපතිය දැනගෙන හිටියේ නැති එක පමණක් නොවේද මෙතන කාරණේ? එහෙම. කියලා යමක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ වගේම අර පැවරු අවස්ථාව වගේම උපස්ථාන කරන අවස්ථාවේ අර පුද්ගලයා සේවකයෙක් හැටියට වදකයාම නේද? ඒකත් එහෙම බව පිළිගන්නවා. ඊළඟට මරුව අවස්ථාවේ ඒක අහන්නම දෙයක් නෑ වදකයාම. නමුත් වදකයා බව තීරුම් ගත්තේ නැහැ ස්වාමියා. ඔච්චරයි වෙනස. වදකයා බව තීරුම් ගත්තේ නැහැ ස්වාමියා. ඔච්චරයි වෙනස. මේ වදකෙක් මේ උපස්ථාන කරන්නේ. නමුත් මිත්‍රයෙක් හැටියට සුහද කෙනෙක් හැටියට හිතාගෙනයි අර විදිහට උපස්ථානයේ තබා ගත්තේ. ඔන්න එතකොට ඊළඟට උපමේය සම්බන්ධ කරනවා. ඒව මේව කෝ ආවසෝ යමක. අසුතවා පුතුජනෝ රූපං අත්තතෝ සමනුපස්සති. අසුතවත් පෘථග්ජනයා මේ එක් ස්කන්ධය ආත්මය හැටියට සලකනවා. ඒ වගේම සෝ අනිච්චං රූපං යථා භූතං නප්පජානාති. දුක්ඛං රූපං යථා භූතං නප්පජානාති. අනත්තං රූපං යථා භූතං නප්පජානාති. සංඛතං රූපං යථා භූතං නප්පජානාති. වදකං රූපං යථා භූතං නප්පජානාති. ඒ වගේම අශ්‍රතවත් ප්‍රත්‍යඥය මේ අනිත්‍ය රූපය අනිත්‍ය වශයෙන් යථා භූතව දන්නේ නැහැ. දුක් සහිත මේ රූපය දුකක් කියලා තේරුම් ගන්නේ නැහැ. අනාත්මික අනාත්ම හැටියට තේරුම් ගන්නේ නැහැ. සංකත දෙයක් වූ මේ සංකත බව තේරුම් ගන්නේ නැහැ. වදකයක් බඳු මේ රූපය වදකයක් බව තේරුම් ගන්නේ නැහැ. කොට ඒකයි අශ්‍රතවත් ප්‍රත්‍යඥයාගේ ආකල්පය. එහි ප්‍රතිඵලය ඊළඟට දක්වනවා. එම නිසා ඒ අශ්‍රතවත් ප්‍රත්‍යඥයා ස්වરૂපං උපේති උපාදීයති අදිඨාති අත්තාමේති. ඒ රූපයට ලං වෙනවා.
රූපය අල්ල ගන්නවා. රූපය පිළිබඳව මේ මගේ ආත්මය කියලා හිතා ගන්නවා. ඒ විදිහට එක් ස්කන්ධය පිළිබඳව වැරදි අදහසක්, වැරදි අල්මක් ඇති කර ගන්නවා. එම නිසා ඒ අශෘතව ප්‍රත්‍යඥය ඇති කරගත්තු මේ මිත්‍යා සංකල්පනා නිසා දීර්ඝ කාලයක් උකට බාධනය වෙනවා. ඊළඟට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා පිළිබඳව ප්‍රකාශ කරනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ස්වરૂපං න අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මය හැටියට දකින්නේ නැහැ. සලකන්නේ නැහැ. ඒ වගේම අනිච්චං රූපං අනිච්ච රූපං යථා භූතං පජානාති. දුක්ඛං රූපං යථා භූතං පජානාති. අනත්තං රූපං යථා භූතං පජානාති. සංඛතං රූපං යථා භූතං පජානාති. වදකං රූපං යථා භූතං පජානාති. ඒ විදිහට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අනිත්‍ය රූපය අනිත්‍ය හැටියට යථා භූතව තේරුම් ගන්නවා. දුක්ඛයිත රූපය දුක් බව තේරුම් ගන්නවා, අනාත්ම බව තේරුම් ගන්නවා, සංකත බව තේරුම් ගන්නවා, වදකෙක් බව තේරුම් ගන්නවා. මේ විදිහට ඒ තේරුම් ගැනීම නිසා ආර්ය පුද්ගලයාට බොහෝ කලක් හිතසුව පිණිස පවතිනවා කියලා ඔන්න ඔය විදිහට අර රූපමාව පිණිස හොඳට සංසන්දනය කරලා ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කාරණේ ඒත්තු ගැන්නුවා යාමක ස්වාමීන් වහන්සේට. ඇත්ත වශයෙන්ම මේ එක් එක් ස්කන්ධේ කලින් ඉඳලම වදකයෝ. නමුත් වදක බව දන්නේ නැතිව ආත්මය මමයේ මගේ කියලා ගන්න කියා ගන්න තත්ත්වයක් සාමාන්‍ය ලෝකයා තුල තිබෙන බවයි හෙළිකලේ. මේ දේශනාව අවසන් වෙනකොට යමක ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම මහ පුදුම ප්‍රකාශයක් කරනවා. මෙන්න මෙහෙම දේවලුත් වෙනවා ඇවැත්නි සාරිපුත්‍ර. ඔබ වහන්සේ වැනි සබ්‍රහ්මචාරීන්ට හිතකාමී වූ වැඩදායක වූ අනුකම්පකෝ හිතවතුන් සිටින අයට මෙහෙමක් දෙයක් වෙනවා. කොහොමද දෙයක්? වහන්සේගේ මේ දේශනාව අහලා මගේ සිත ආශ්‍රවයන්ගෙන් මිදුණා, රහත් වුණා. සමහර විට ධර්මයේ සම්තිතික කාලිකයේ පස්සිකාදී ගුණ ගැන සැක කරන මේ යෝගේ මේක මහ පුදුමයක් වෙන්න පුළුවන්. මේ සූත්‍ර දේශනාව ආරම්භ කරන්නේ අර අනිත් භික්ෂුන් වහන්සේලාට හික්මවන්න බැරි මහා වැරදි පාපක දෘෂ්ටියක් ඇති යමක භික්ෂුවගේ. නමුත් ඉවර වෙන්නේ අරහත් බවට ප්‍රතිඥා දෙන ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරන යමක ස්වාමීන් වහන්සේ කෙනෙකුට. එතකොට ඔන්න ඔය විදිහට තත්ත්වයක් මෙතනින් අපිට පේනවා. තථාගතයන් වහන්සේගේ මරණින් මතු තත්ත්වය පිළිබඳ අව්‍යාගත ප්‍රශ්නයට කොයි තරම් වටිනා ධර්ම කොටාජක් තියෙනවද කියලා. මේවට සමහරව අත ගහන්න බයයි. යම්කිසි භීතියක් තියෙනවා. සමහර විට ශ්‍රද්ධාව නිසා, ප්‍රඥාව නැති ශ්‍රද්ධාව, ප්‍රඥාවෙන් අනුබලයක් නොලැබූ ශ්‍රද්ධාව නිසා මේ ප්‍රශ්නයට අත ගහන්න පවා බයයි සමහර විට. නමුත් මේක තුල තිබෙන්නේ අර සම්මාදිට්ඨිය පිරිසිදු වන වටිනා ධර්ම කොටාජ රාශියක්. ඒක නිසා තමයි අර යම්ක ස්වාමීන් වහන්සේ රහත් උනේ. එතකොට මෙන්න මේ විදිහට අපිට තේරුම් ගන්න පුළුවන්. මේ සූත්‍රයේ ආශ්‍රයනොත් මේ අව්‍යාකෘත ප්‍රශ්නවලදී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ මේ විසඳුම ඇත්ත වශයෙන්ම ශූන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර දේශනා කියලා කියන්නේ අර සත්පුද්ගල කියන සාමාන්‍ය ලෝකයේ තිබෙන ව්‍යවහාර වලින් ඉවත් වෙලා බුදු ධර්ම ස්වභාවයක් ඇටියට චතුරාර්ය සත්‍ය දේශනාව මතු කරන ඒ වගේම සත්පුද්ගල ආදී කිසිවක් නැති තත්ත්ව හංගවන දේශනාව. මෙන්න මේ දේශනා සාමාන්‍යයෙන් මේ ලෝකයට බියගෙන දෙන දේවල්. ඒක නිසා තමයි අර අනාගතයේ බලාවදාළ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ, ප්‍රකාශ කළේ. බුද්ධ කාලයේදීත් මේවා තේරුම් ගන්නට බැරි වෙන උපත් පටලැවිලි තිබුණු බව හෙළිවුණා. ඒ වගේම විශේෂයෙන්ම අනාගතයේදී බඳු මේ ශූන්‍යතා ප්‍රතිසංයුක්ත දේශනාවලට අනාගත භික්ෂුන් වහන්සේලා නසුසුසිසන්ති නසෝතං ඕදහිසන්ති නාඤ්ඤාචිත්තං උපට්ඨිසන්ති කියලා එහෙම සඳහන් වෙනවා. මේවට කන් දෙන්නේ නැහැ. මේවට අහුම්කම් දෙන්න කැමති වෙන්නේ නැහැ. මේවට කන් නැමෙන්නේ නැහැ. මේවා තේරුම් ගන්න උත්සාහවත් වෙන්නේ නැහැ කියලා. එතකොට මෙන්න මේ ධර්මයේ ගැඹුරු අංශයක් හිලිවන මේ කාරණය ගැන අපිට තවදුරටත් තේරුම් ගන්න පුළුවනි. දැන් ඔන්න මහා දෙයියමක් කියලා කියන්නේ දෙයියන්ගේ තොවිලයක්. ඒ දෙයියන්ගේ තොවිලයක් ඉවර වෙන එළි වෙන යාමේදී එදුරා එක්තරා විදිහක ත්‍රාසජනක වැඩක් කරනවා. පන්දමයි දුම්මලහුරයි අරගෙන ගේ පුරා යමි අඳපුටු මේසයටට අල්මාරියටට පොත් පෙට්ටි වලට මල් බලි වලට හැම එකකටම දුම්පල පාරවල් ගහනවා. මහා ගිනි දැල් නගිනවා. සමහර කෙනෙක් බය වෙනවා මේ අදුරා ගේ ගිනි තියන්න හදනවා කියලා. ඔන්න ඔය විදිහටම මිනිසුන්ගේ සිත්වල තියෙන සක්කාය දිට්ඨිය දුරලීමට අදුරා අර විදිහට කරන්නේ ගේ ගිනි තියන්න නෙවෙයි යක්ෂ ප්‍රේත භූත දෘෂ්ටිවත් කිරීමටයි.
ඒ ওই විදිහටම මිනිසුන්ගේ සිත්වල තියෙන සක්කාදිට්ඨිය දුරලීමට තිල වගේ දුරාණන් වහන්සේටත් දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රඥ බුදුරජාණන් වහන්සේටත් ওই විදිහටම දුම්මල ගැහිමක් කරන්න සිද්ධ වුණා. කුමකටද දුම්මල ගැහුවේ? මේ භාෂා ව්‍යවහාරයට. භාෂාවේ තියෙන යම් වචනවලට. මේ භාෂාව උපයෝගී කරගෙනයි මේ ධර්මය දේශනා කළේ. නමුත් අතක්කාවචර ධර්මයක්. භාෂාවේ ව්‍යාකරණයට තර්කයට යට වෙන්නේ නැති. ඒවා ගැඹුරටම විග්‍රහ කරන විදිහේ මහා පුදුම ධර්මයක් මේක. මේක අතක්කාවචර දේශනා. ඒක තමයි අර සතර කොන් ප්‍රශ්න වලින් කිට්ටු කරන්න බැරි මේ ධර්මයට. ඒවා ඉක්මවල යනවා. සත්‍ය ප්‍රඥප්තිය ඉක්මවල ගිය රහතන් වහන්සේ. අර සංසාර වටේ ප්‍රඥප්තිය ආදී ඉක්මවල ගියා. අන්නේ බඳු තත්ත්වයක්. ඒකට ඒක නිසා තමයි අර දුම්මල පාරවල් ගැහුවේ. මේ අත්තා කියන වචනයට සමහර විට බුදුරජාණන් වහන්සේ දුම්මල ගහලා තියෙනවා. ආත්ම කියන වචනේ ලෝකයයි තාම ප්‍රිය කරන වචනයක්. බුදුරජාණන් වහන්සේටත් මේ වචනේ යොදන්න සිද්ධ වුණා. ධම්මපදයේ අත්ත වර්ගය කියලා වෙනම වර්ගයකුත් තියෙනවා. නමුත් අත්ත කියලා කියන්නේ නියත ආත්මයක් කියන ඒ අදහසින් නොවේ. තමා කියන එකයි. සමහර කෙනෙක් ඔය ධම්මපදයේ අත්තා කියන වචනේ විග්‍රහ කරන්න ගිහිල්ලා මාරු වෙන අවස්ථාවලුත් තියෙනවා. දැන් අත්තාහි අත්තනෝ නාථෝ කෝහිනාථෝ පරෝසියා අත්තනාව සුදන්තේන නාථං ලබතේ දුර්ලභ කියන බඳු ගාථාවල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තමාගේම ගැලවුම්කාරයය කියලා. වෙන පිට ගැලවුම්කාරයෙක් කොහෙද? තමා හොඳට දමනය වුණාම හොඳ ගැලවුම්කාරයෙක් ලබා ගන්නවා කියලා ඒ විදිය අදහනවා. එතකොට මේක දැකලා සමහර කෙනෙක් ආත්මය කියලා ගන්නවා. නමුත් බාල වර්ගයේ සඳහන් වෙනවා පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ මට පුතුන් සිටිනවා ධනෙ තියෙනවා කියලා මෝඩයා හිතනවායි. නමුත් තමාට තමන්වත් නැත. පුතුන් හා ධනෙ කොයින්ද? ඒකට කලින් ප්‍රකාශ වුණ අත්තාහි අත්තනෝ නාතු තමාගේ ගැලවුම්කාරයා මෙතන ප්‍රකාශ කරනවා තමාට තමන්වත් නැත කියලා. අන්න ඒ විදිහට වචන නිසා ලෝකයට ඇති කරගත හැකි වැරදි අදහස් සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේට කපා හැරීමට සිදු වුණා. ඒ වගේම තමයි අර දැන් අපි දිගින් දිගටම ඒක විග්‍රහ කළා නිරුක්ති ආදී දක්වමින් සත්‍ය කියන වචනෙට. ඒ වගේම තමයි තථාගත කියන වචනෙට. තථාගත කියන වචනයට අර සක්කාය දිට්ඨිය හැංගිලා තියෙනවා. ඒ නිසා තමයි අර වගේ ප්‍රශ්න අහන්නේ. ඒ නිසාම තමයි තථාගත කියන වචනේ පිළිබඳව මේ විදිහේ ධර්මානුකූල කාරණා පිළිබඳව ගැඹුරට තේරුම් ගන්න පවා බය වෙන්නේ කෙනෙක්. සක්කාය දිට්ඨිය ඒව තුළ läගගෙන සිටිනවා. තථාගත වගේම වචනයක් තමයි ලෝක කියන වචනේ. ලෝක කියන වචනේට බුදුරජාණන් වහන්සේගේ අසු දුම්මල පාරවල් කීපයක් කලිනුත් අපට හමු වුණා. අර සලආයතන ආශ්‍රයෙන් ලෝකය හැඳින්වුත් දැන්. ඒ වගේම අර අභ්‍යාගත වස්තු වලම තිබෙනවා. සස්සතෝ ලෝකෝ අසස්සතෝ ලෝකෝ අන්තවා ලෝකෝ අනන්තවා ලෝකෝ ආදී වශයෙන්. ලෝකය සදාකාලිකද සදාකාලික නොවේද? ලෝකය අන්ත සහිතද එහෙම නැත්නම් අන්තයක් නැද්ද? ආදී වශයෙන් අසු ප්‍රශ්න. ඊ හැම එකකදීම ලෝකය කියලා ගත්තේ මේ අර සාමාන්‍යයෙන් සම්මුතියෙන් කියවෙන ලෝකයක්. සම්මුති ලෝකයේ හැටියට චක්කවාල ලෝක කියලා ඔය අටුවාවල එක තෝරන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ ගැඹුරු වශයෙන් ඒ ලෝකපදේ විග්‍රහ කරලා දැක්වුවා. ඒ සලආයතන ආශ්‍රය. ඒකට ඊටමත් වටිනා සූත්‍රයක් සඳහන් වෙනවා සංයුත්ත නිකාය සලආයතන වර්ගයේ. එක්තරා සූත්‍රයක් තියෙනවා බුදු පියාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් සංඝයා වහන්සේලා ඉදිරි කරනවා. නාහං භික්ඛවේ ගමනේන ලෝකසාන්තං ඥාතයං දට්ඨයං පත්තයන්ති වදාමි. නචපනහං භික්ඛවේ අපත්වා ලෝකසාන්තං දුක්ඛසාන්ත කිරියම් වදාමි. මහණෙනි මම ගමන් කිරීමෙන් ලෝකයේ කෙලවරට පැමිණෙන්න කියයි නොවදාරමි. එසේම ලෝකයේ කෙලවරට නොපැමිණ දුක් කෙලවර කිරීමක්ද නැතයි ප්‍රකාශ කිරීම. මේක බැලුවා ප්‍රහේලිකාවක් වගේ. ගමන් කිරීමෙන් ලෝකයේ කෙලවරට එන්නත් බෑ. හැබැයි ලෝකයේ කෙලවරට නොපැමිණ දුක් කෙලවර කරන්නත් බෑ. මෙහෙම ප්‍රකාශ කළ බුදු පියාණන් වහන්සේ විහාරයට වැඩම කළා. අර කලින් සූත්‍රවල ওই විදිහේ ක්‍රමයක් තියෙනවා. බොහෝ විට තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා ලවා මේ ධර්මය විග්‍රහ කරවන්නට එක්තරා අභ්‍යාසයක් දීමට වෙන්න ඕන. ඒකට එහෙම ප්‍රකාශ කළා බුදු පියාණන් වහන්සේ විහාරයට වැඩම කළාට පස්සේ එතන හිටිය සංඝයා වහන්සේලා එකතු වෙලා
අනේ මේ තරම් මේ කෙටියෙන් ප්‍රකාශ කළ මහ ගැඹුරු ධර්මයක් අපිට මේක තේරෙන්නේ නැහැ. දැන් මේකේ අර්ථය තේරුම් කරන්නේ කොහොමද? කරගන්නේ කොහොමද කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ආයතනා කරනවා. උන්වහන්සේ අර අනිකුත් සූත්‍ර වල වගේම ටිකක් අදිමදි කරලා නමුත් ඉදිරිපත් වෙලා ඔන්න ඊළඟට විවරණය දෙනවා. අර බුදුරජාන් වහන්සේ දේශනා කළ කෙටි පාඨයේ විවරණය මා තේරුම් ගන්නේ මෙහෙමයි. යේන කෝහවසෝ ලෝකස්මින් ලෝකසඤ්ඤී හෝති ලෝකමානී අයං උච්චති අරියස්ස විනේ ලෝකෝ. කේනන කෝහවසෝ ලෝකස්මින් ලෝකසඤ්ඤී හෝති ලෝකමානී චක්ඛුනාවසෝ ලෝකස්මින් ලෝකසඤ්ඤී හෝති ලෝකමානී සෝතේන ගාහනේන ජීවහාය කායේන මනේන ලෝකස්මින් ලෝකසඤ්ඤී හෝති ලෝකමානී. යේන කෝහවසෝ ලෝකස්මින් ලෝකසඤ්ඤී හෝති ලෝකමානී අයං උච්චති අරියස්ස විනේ ලෝකෝ. ආනන්ද ස්වාමීන් වහන්සේ දෙන විග්‍රහය මේකයි. එවත්නි යමකින් ලෝකෙ පිළිබඳව එහෙම නැත්නම් ලෝකෙහි ලෝක සංඥාවක් ලෝකමානයක් ලෝකය කියලා කියන මානයක් මැනීමක් ඇති කරගනීද අන්නේ මම ලෝකයයි හඳුන්වමි. ඒ ආර්ය විනයෙහි මේ ආර්ය ව්‍යවහාරයට අනුව ආර්ය ශික්ෂණයට අනුව ලෝකයයි කියනු ලැබේ. කුමකින්ද ලෝකය පිළිබඳව සංඥාවක් ඇති වෙන්නේ? කුමකින්ද ලෝකයක් මැනෙන්නේ? ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ඔය හය. ඒකට මේන් පෙනෙනවා. අර ලෝකයේ පිළිබඳව දුන්න විග්‍රහය හරියටම යෝනිසෝ මනසිකාරය අනුව දුන්න විග්‍රහයක්. අර අභ්‍යාගත ප්‍රශ්නවලදී ලෝකය හඳුන්වන්නේ අයෝනිසෝ මනසිකාරය. මේ කාලයේත් ඔය විද්‍යාඥයින් එහෙම නොයෙකුත් ආකාරයෙන් ඔය ලෝකයේ කෙලවර සොයන්නේ යන්නේ අර අයෝනිසෝ මනසිකාරයෙන් හිතාගත්තු ලෝකයක. චක්‍රවාල ලෝක ආදි වශයෙන් දක්වන අරයේ ලෝකේ. ඊළඟට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කළ දේශනේ අර භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට සැලකලා බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම සම්මත කරවදාලා. එතකොට මේක බුද්ධ දේශනාවක් පමණටම සත්‍ය එකක් හැටියට පිළිගත්තු දෙයක් මේන් හැඟෙන්නේ. මේ සලායතන ආශ්‍රයෙන්මයි ලෝකයා ලෝක සංඥාවක් ඇති කරගත්තේ. ඇති කරගන්නේ. ලෝකය කියලා මැනීමක් ඇති කරගත්තා. ලෝකමාන්‍ය කියලා කියන්නේ දැන් මේ කාලේ කියන ලෝකමාන්‍ය නොවේ. ලෝකයක් මැනීම. එක නිදසුනක් ගත්තොත් ලෝකයේ දිගමැනීම ආදියට භාවිතාවන මෙම් දණ්ඩ කුමක්ද? අඟල, වියත, අඩිය, රියන, බඹය. මේවා මේ කය ආශ්‍රය. මේ ශරීරය ආශ්‍රය කරගෙන. ඒකම තමයි මිනුම් දණ්ඩ. ඒ වගේම ඇහත් මිනුම් දණ්ඩ කරගෙනයි ලෝකයක් මනින්නේ. ඔය විදිහට ලෝකයේ තිබෙන ඔක්කොම මිනුම් දඬු මේ එක් එක් ආයතන ආශ්‍රය කරගෙන. අන්නේ නිසා තමයි මේක යෝනිසෝ මනස්කාරයෙන්ම කළ ලෝක විවරණයක්. ලෝකයේ කියන දේ පිළිබඳ විවරණයක් වෙන්නේ. මේක පිළිබඳ අයෝනිසෝ මනස්කාරයෙන් තමයි කෙනෙක් හිතාගන්නේ මේ එක් එක් ලෝක ඝන සංඥාවෙන් ගත්තු අදහසක් තමයි මේ සම්මුති ලෝකය. මේ ඝන සංඥාවෙන් ගත්තු අදහස නිසාම ඒවායි සත්‍යතාවක් නැහැ. මක්නිසාද ලෝකයේ පැවැත්ම එහෙම පිටින්ම හට ගැනීම නැතිවීම කියන ඒ ධර්මතාවෙන් යුක්තයි. ඒ ධර්මතාව අමතක කිරීමෙන් තමයි ඝන සංඥාව ඇති වෙන්නේ. යම් කිසි විද්‍යා ප්‍රදර්ශනයක් බැලීමට ගිය දෙදෙනෙක් ඒ ප්‍රදර්ශනයේ තිබෙන මැජික් කේතලයක් දිහා බලාගෙන සිටිනවා. මැජික් කේතලෙන් වතුර වැක්කිරෙනවා යම් කිසි භාජනයකට. එක්කෙනෙක් බලාගෙන මැජික් කේතලෙ හිස් වෙනකල් තව කෙනෙක් බලාගෙන ඉන්නවා භාජනය පිරෙනකල්. මේ දෙකම සිද්ධ වෙන්නේ නැහැ. මොකද හේතුව අර මැජික් කේතලෙන් වැක්කිරෙන වතුර ධාරාව තුලින් සැඟවිලා යම්කිසි බටයක් උඩට යනවා. ඒක නිසා මැජික් කේතලේ ඉස් වෙන්නේත් නැහැ. අර වතුර භාජනේ පිරෙන්නේත් නැහැ. ඕකමයි යෝකට මැජික් කේතලය කියලා කියන්නේ. ඔය විදිහේ දේවල් ඔය විද්‍යා ප්‍රදර්ශනවල එහෙම තියෙනවා. මේ විදිහේ දෙයක් තමයි මේ ලෝකය. සංවට්ට විවට්ට වශයෙන් මේ මහා සක්වලවල්. සක්වල කියන වචනයෙන්ම තේරෙනවා ඒකේ චක්‍රාකාරයක්. අපි ගත්තොත් ඒ පුළුල් අර්ථයකින් සංවට්ට විවට්ට වශයෙන් ලෝකයේ ප්‍රවර්තනයේ චක්‍රාකාරය. සංවට්ට විවට්ට කියන හැම එකකම අර වට්ට කියන වචනේ සඳහන් වෙනවා. චක්‍රාකාරයි. අර උද්‍යප්පය කියලා කිව්වා වගේ තමයි. ඒකට එක සක්වලක් විනාශ වෙලා යනවා. තව සක්වලවල් බ්‍රහ්ම විමාන ආදිය මතුවෙනවා. ওই විදිහට ලෝකයේ පැවැත්ම එහෙම පිටින්ම හට ගැනීම නැතිවීම කියන දෙක උඩයි පවතින. ඒක චක්‍රයක්. ඒකට චක්‍රයක් නම් මේකේ කොනක් දකින්නේ කොහොමද?
මේක සදාකාලික හෝ සදාකාලික නොවන බව කියන්නේ කොහොමද? මේ ප්‍රශ්නේම වැරදි. ලුජ්ජති පලුජ්ජති ලෝකෝ කියලා බුදු පියාණන් වහන්සේ දුන්න නිර්වචනය හරියටම හරි. මේක බිඳි බිඳි යන සිඳි සිඳි යන දෙයක්. ඒ බිඳෙන බව අමතක කරලා සමුදය පක්ෂයේම සිත පිහිටුවාගෙනයි සාමාන්‍ය අශ්‍රතවත් ප්‍රත්‍යඥයා ලෝකය කියලා සම්මුති ලෝකයක් හඳුනාගෙන ඉන්නේ. නමුත් මොහොතක් පාසා මේක ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙනවා. එතකොට ඒකම තමයි මේ ආශ්වාස ප්‍රශ්වාසයේ තිබෙන්නේ. ශරීරයේ හැම එකෙම තිබෙන්නේ අර උද්‍යප්පේ ස්වභාවය. අනික නිසා බුදුරජාණන් වහන්සේ ලෝකය පිළිබඳ අලුත් විග්‍රහයක් දුන්නා. ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකේ විග්‍රහ කරන්නේ මේ සලආයතන ආශ්‍රිත කරගෙන. මේන් ඊළඟට ඒකෙන් අහුවෙනවා මනස. මනස ධර්මයනුත් මේ හැම එකක්ම අහුවෙනවා මේ සලආයතනෙට. සලආයතනෙන් පිට කිසිවක්ම නැහැ. ඔන්න ওই විදිහේ තත්ත්වය. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.